අද අපි කතා කරන්න යන්නේ පරිගණකෙහි දත්ත නිරූපණය කියන පාඩම. මෙම පාඩමෙන් අපි ඉගෙන ගන්නවා පරිගණකෙහි දත්ත නිරූපණය කරන ආකාරය. ඒ කියන්නේ පින්තූර, වීඩියෝ, මෘදුකාංග වැනි දේවල් කොහොමද පරිගණකයක් අපට පෙන්වන්නේ කියලා. මෙම පාඩම ඉගෙන ගැනීමෙන් පස්සේ අපට පුළුවන් පරිගණකයේ ඇතුලේ මෙම ක්‍රියාවලිය සිදුවෙන ආකාරය නිවැරදි ආකාරයෙන් තේරුම් ගැනීමට. පරිගණකයේ දත්ත නිරූපණය කරනු ලබන්නේ කිසියම් සංකේත ක්‍රමයකට. මෙහිදී මෙය ඈත අතීතයේ සිටම සිදුවන ක්‍රියාවලියක්. නමුත් අතීතයේ පරිගණකයේ බිහිවීමට පෙර යුගයේදී මේද සිදු කරගෙන තිබෙනවා. මිනිසා අතීතයේදී තමන්ගේ අවශ්‍යතා සඳහා ගණිතමය කාර්යයන් සිදු කරමින් තියෙනවා. නමුත් සමාජයේ සංකීර්ණ වීමත් සමග මිනිසුන්ගේ ජීවිතයේ බොහෝ අවශ්‍යතාවලට මෙම ගණිතමය කටයුතු උවමනා වුණා. මෙහිදී පරිගණකයේ සොයා ගැනීමත් සමග එම ගණිතමය කටයුතු පහසුවෙන් සිදු කර ගැනීමට මිනිසාට හැකියාව ලැබුණා. මුල් කාලයේදී මිනිසා තම ගණිතමය කාර්යයන් සිදු කරනු ලැබුවේ අතේ ඇති ඇඟිලි භාවිතා කරමින්. එම කාලය තුල මිනිසාට තිබුණේ සරල ගණිත කර්ම සිදු කර ගැනීමට. උදාහරණයක් ගත්තට පස්සේ කාලය, දුර වැනි දේවල් අපිට ගණනය කිරීමට. නමුත් වර්තමානයේ වන විට මෙය ඊටාම සංකීර්ණ තත්ත්වයට පත් වෙලා තිබෙනවා. මෙම සංකීර්ණ තත්ත්වයට පත්වීමත් සමග අපි එම සියලු දේවල් පරිගණකය හරහා සිදු කරනවා. අපි දැන් බලමු පරිගණකයක් කොහොමද දත්ත නිරූපණය කරන්නේ කියලා. වර්තමානයේ බොහෝ පරිගණක සංඛ්‍යාංක පරිගණක වෙනවා. මෙම සංඛ්‍යාංක පරිගණකවල පරිගණකයට තේරුම් ගත හැක්කේ අවස්ථා දෙකක් පමණයි. එනම් ස්විච්යක් ඔන් කරන අවස්ථාව හා ස්විච්යක් ඕෆ් කරන අවස්ථාව. ඉතින් ඔන් කරන අවස්ථාවේදී විදුලිය ගමන් කිරීම සිදු වෙනවා. නමුත් ඕෆ් කරන අවස්ථාවේදී විදුලිය ගමන් නොකිරීමක් සිදු වෙනවා. මෙන්න මෙම අවස්ථා දෙක උපයෝගී කරගෙන තමයි දරුවනේ මෙම සංඛ්‍යාංක දත්ත නිරූපණය කරනු ලබන්නේ. මම මේ සරලව කිව්වොත් පරිගණකයේ විදුලිය ගමන් කරන අවස්ථාව බිඳුව ලෙසත් විදුලිය ගමන් නොකරන අවස්ථාව පරිගණකයේ විදුලිය ගමන් කරන අවස්ථාව එක වශයෙන් උත් පරිගණකයේ විදුලිය ගමන් නොකරන අවස්ථාව බිඳුව වශයෙන් උත් යොදා ගන්න පුළුවන්. මෙහිදී මෙම ක්‍රියාවලිය පරිගණකය තේරුම් ගන්නවා. නමුත් අප ඇතුළත් කරන දත්ත මොනවද දත්ත? අකුරු, ඉලක්කම්, ඡායා, රූප වැනි දේවල් පරිගණකයේ තේරුම් ගන්නේ මෙම කියන ද්විමය ආකාර. ද්විමය ආකාර කියන්නේ බිඳුව එක ආකාරයට තමයි අපි මේ පරිගණකයට ලබා දෙන සියලුම දත්තය තේරුම් ගන්නේ. පරිගණකයට අප ලබා දෙන සියලුම දත්ත ඒ ආකාරයෙන්ම තේරුම් ගැනීමට හැකියාවක් නැහැ. පරිගණකය මොකද්ද කරන්නේ? පරිගණකය කරන්නේ අපි ලබා දෙන භාෂාව එයා වෙන භාෂාවක නැතහොත් මොකද්ද? පරිගණක භාෂාවට හදා ගන්නවා. එම පරිගණක භාෂාව තමයි පරිගණකය තේරුම් ගන්නේ. උදාහරණයක් වශයෙන්
දැන් දරුවෙකුට මොකක් හරි දෙයක් ඉලක්කමක් හරි ඡායාරූපයක් හරි අපි ඇතුළත් කරාට පස්සේ එයාට මේක ඡායාරූපයක් මේක අකුරක් මේ ඇතුළත් කරේ කියලා දන්නේ නැහැ. නමුත් පරිගණකයේ දන්නේ මොකද්ද? විදුලිය තියෙන අවස්ථාවයි විදුලිය නැති අවස්ථාවයි. මෙම කියන යම්කිසි අකුරක් ඇතුළත් කරොත් අපි එම අකුර එයා මොකද කරන්නේ? මෙන්න මේ කියන එක සහ බිඳුව ආකාරයට සාදා ගැනීම සිද්ධ කරනවා. මේ පිළිබඳව අපිට වැඩිදුර තේරුම් ගන්න පුළුවන් මේ පාඩමේ අවසානයේදී. අපි දැන් බලමු සංඛ්‍යා පද්ධතියක් යනු කුමක්ද කියලා. සංඛ්‍යා පද්ධතියක් යනු දරුවනේ විවිධ අගයන් ප්‍රකාශ කිරීම සඳහා යොදා ගන්නා සංක්‍රියා ක්‍රම සංඛ්‍යා පද්ධති ලෙස හැඳින්වේ. ඒ කියන්නේ මොකද්ද? විවිධ අගයන්. ඒ කියන්නේ නොයෙකුත් අගයන් ප්‍රකාශ කිරීම සඳහා යොදා ගන්නා සංඛ්‍යාංක ක්‍රම. මෙම සංඛ්‍යා කීපයක්ම තියෙනවා. අපි ඒව ටික පසුව බලමු. උදාහරණයක් ගත්තට පස්සේ යම් අයෙක් තමන්ගේ වයස අවුරුදු 25 ලෙස ප්‍රකාශ කරන්නේ 2 සහ 5 යන සංකේත යොදාගෙන. එම සංකේත සඳහා නියම කරන ලද අගයක් තිබීම නිසාත් ලියන අනුපිළිවෙල අනුව ස්ථානීය අගයක් තිබීම නිසාත් මෙම සංකේත කිහිපයක් සම්බන්ධ කර දැක්වීම තුලින් අගයක් ප්‍රකාශ කිරීමට පුළුවන්. අපි එදිනෙදා භාවිතා කරන සංඛ්‍යා පද්ධතිය දශම සංඛ්‍යා ලෙසත් පරිගණක වලදී බහුලව භාවිතා වන සංඛ්‍යා දිවිමය සංඛ්‍යා ලෙසත් සලකන්න පුළුවන්. මේට අමතරව යම් අවස්ථාවකදී අෂ්ටක සංඛ්‍යා සහ සද්දශමේ සංඛ්‍යා පරිගණක වලදී භාවිතා වෙනවා. නමුත් දරුවනේ අපි එදිනෙදා අපේ ජීවිතයේදී භාවිතා කරන්නේ දශමේ සංඛ්‍යා. ඒ බව කට්ටිය කොහොමද දන්නවා. නමුත් පරිගණකයේ බොහෝ අවස්ථාවලදී භාවිතා කරන්නේ මේ කියන දිවිමය සංඛ්‍යා. අපි දැන් බලමු මෙන්න මේ සංඛ්‍යා පද්ධති කියන්නේ මොනවද කියලා. ප්‍රධාන වශයෙන්ම දරුවනේ සංඛ්‍යා පද්ධති කොටස් දෙකකට අපිට වර්ග කරන්න පුළුවන්. පළවෙනි එක තමයි ස්ථානීය වටිනාකම් සහිත පද්ධති කියලා. අනිත් එක තමයි ස්ථානීය වටිනාකම් සහිත සංඛ්‍යා පද්ධති. එතකොට දරුවනේ ස්ථානීය වටිනාකම් රහිත සංඛ්‍යා පද්ධති කියන්නේ මොනවාද? මෙන්න මේ කියන රෝම ඉලක්කම් වාගේ දේවල්. ස්ථානීය වටිනාකම් සහිත සංඛ්‍යා පද්ධති කියන්නේ හින්දු අරාබි සංඛ්‍යා ක්‍රම. හරි දරුවනේ. අපි දැන් බලමු සංකේත අගය සහ ස්ථානීය අගය කියන්නේ මොනවද කියලා. බලන්න පුතේ මෙතන තියෙනවා 1.2.4 මෙන්න මේ උදාහරණය පොඩ්ඩක් බලමු අපි. අපි මේ කරන දේවල් ටික මේ කොහොමද අපි කරන්න කියලා අපි පස්සේ ඉගෙන ගන්නවා. අපිට මේ විදිහට මෙන්න මේක සංකේත අගය සහ ස්ථානීය අගය අපිට ලබා ගන්න පුළුවන්. අපි තව උදාහරණයක් බලමු. මෙන්න මේ දිවිමය සංඛ්‍යා එකක්. එතකොට මොනවද මේ සංඛ්‍යා පද්ධති බලමු. සංඛ්‍යා පද්ධති වර්ග කීයක් තියෙනවද? 4ක් තියෙනවා. එතකොට මේ හැම සංඛ්‍යා පද්ධතියකම තියෙනවා පාදක වටිනාකම කියලා එකක්. ඒ වගේම තමයි භාවිතා කරන ඉලක්කම් කිහිපයකුත් තියෙනවා. අපි පළවෙනි එක ගත්තොත් දිවිමය. දිවිමය කියන්නේ දරුවනේ කීයද? 2යි. එතකොට මේකේ වටිනාකම මොකද්ද? 2. එතකොට මේක භාවිතා කරන සංකේත මොනවද තියෙන්නේ? 0යි 1යි.
ඊළඟ එක බලමු. අෂ්ටමය. අෂ්ටමය කියන්නේ කීයද? 8. ඉතින් මේ වටිනාකම තමයි 8 කියන ඉලක්කම. එතකොට බලන්න 0යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7. එතකොට ඔකට පේනවා ඇති අපි මේ හැම සංඛ්‍යා පද්ධතියකම තියෙනවා පාදක වටිනාකමක්. එතකොට මේ සංකේත ලියනකොට අපි පාදක වටිනාකම ලියන්නේ නැහැ. එතකොට හැම වෙලාවෙම පටන් ගන්නේ බිඳුවෙන් තමයි අපි ආරම්භ කරන්නේ. ඉතින් 0යි 1යි. එතකොට මේ දිවමේ කියුවම 2 වුණාට හැබැයි ඒකේ අපි 2 කියන සංඛ්‍යාව අපි ලියන්නේ නැහැ. අපි ලියන්නේ උදාහරණයක් කොහොමද? 0යි 1යි කියන එක. එතකොට 0යි 1යි කියන්නේ එතන දෙකක් තියෙනවා. එතකොට හැබැයි අපි එතන 2 කියන එක ලියන්නේ නැහැ. ඊට අෂ්ටමයත් ඒ වගේ තමයි. ඊට දශමය අපි බලමු. දශමය කියන්නේ ඔයගොල්ලෝ දන්නවා 10 පාදයේ සංඛ්‍යා. එතකොට මේක කීයක් තියෙනවද දරුවනේ? සංඛ්‍යා 10ක් තියෙනවා. මොනවාද? 0 1 2 3 4 5 6 7 8 9. 10 ලියනවද? 10 ලියන්නේ අපි. එතකොට අනික බලන්න සද්දශමය. සද්දශමය කියන්නේ 16 පාදයේ සංඛ්‍යා. 16 පාදයේ සංඛ්‍යාවට මොනවද ඇති වෙන්නේ බලමු. 0 1 2 3 4 5 6 7 8 9 A B C D E F කියලා. පුතේ බලන්න 9න් පස්සේ මොකද්ද 9න් පස්සේ සංඛ්‍යා වලට අපි භාවිතා කරන්නේ සංකේත කිහිපයක්. તો බලන්න 9න් පස්සේ මොකක්ද 10 නෙවෙයි ලියන්නේ 10 වෙනුවට අපි ලියන්නේ මොකද්ද A කියන සංඛ්‍යාව. ඒතකොට A කියන්නේ අපි දැනගන්න ඕන පුතේ හැම වෙලේ A කියන්නේ කීයද 10. B කියන්නේ 11. C කියන්නේ 12. D කියන්නේ 14. ඒ එන්නේ විදිහ තමයි අපි මෙන්න මේ සංකේත වශයෙන් අපි දැනගන්න. අපි මෙන්න මේ ටික අපි එකින් එක අපි කතා කරමු. ඔන්න. පළවෙනි එක මොකක්ද දරුවනේ? දශමයේ සංඛ්‍යා. මොනවද මේ දශමයේ සංඛ්‍යා කියන්නේ? අපි සාමාන්‍යයෙන් භාවිතා කරන සංඛ්‍යා ක්‍රමය තමයි දශමයේ සංඛ්‍යා ක්‍රමය කියන්නේ. මෙය අපි හින්දු අරාබි සංඛ්‍යා වශයෙන්ද හඳුන්වනවා. මෙම සංඛ්‍යා ක්‍රමයේ තියෙන විශේෂතා බලමු. අන්න. මොකද්ද මේක භාවිතා වෙන සංකේත මොනවද? 0යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. එතකොට දශමයේ සංඛ්‍යාවල අපි භාවිතා කරන්නේ බිඳුවේ සිට 9 කියන සංඛ්‍යා ටික. එතකොට මෙන්න මෙම සංඛ්‍යා විශාලතම සංකේතය නැත්නම් විශාලතම අගය කීයද 9. ඊට පස්සේ පාදය මොකද්ද? පාදය 10 පාදය. ඒතකොට මත තියාගන්න ඕනේ දශමයේ කියන සංඛ්‍යාවේ විශාලතම සංකේතය කියන්නේ 9 භාවිතා වෙන සංකේත ටික ඒ වගේ තමයි එකේ පාදය. අනිවාර්යයෙන්ම තියෙන පාදය මත තියාගන්න. හැබැයි 10 අපි ලියන්නේ නැහැ. අපි බලමු උදාහරණයක් දැන්. මේ කීයද? 5324. එතකොට මේක ඇවිල්ලා මොකද්ද? 10 පාදයේ සංඛ්‍යාවක්. ඔන්න බලමු මේ ගාන හදන විදිය අපි. මේ හදන විදිය පුතේ පස්සේ අපි එකින් එක කතා කරනවා. ඊළඟට බලමු මොකද්ද? දිව්‍යමය සංඛ්‍යා. දිව්‍යමය සංඛ්‍යා කියන්නේ මොනවද බලමු. පරිගණකවලදී බහුලව භාවිතා කරන්නේ මෙන්න මේ කියන දිව්‍යමය සංඛ්‍යා තමයි. මෙම සංඛ්‍යාවල තියෙන විශේෂ ලක්ෂණ ටික අපි කලින් එකේ වගේම බලමු. භාවිතා වන සංකේත 0යි 1යි. එතකොට මේක විශාලතම සංඛ්‍යාව කියේ දරුවනේ 1. පාදේ මොකද්ද? 2. අපි බලමු මේ උදාහරණ බලන්න. එතකොට මේක පුතේ 2 කියන සංඛ්‍යාව ලියෙන්නේ හැම වෙලාවෙම මේක ඇදලා තියෙන්නේ දිව්‍යමය සංඛ්‍යාව වලින් තමයි 0 1යි 0යි 1යි 1යි 1. එතකොට මෙතන කිසියම් විදියට 2 තිබුණොත් එන්නේ ඒක දිව්‍යමය සංඛ්‍යාවට අයිති වෙන්නේ නැහැ. මේ උදාහරණයක් ගත්ත පස්සේ මේක අපි විහිදුවා ලියන්නේ මෙන්න මේ ආකාරයට තමයි. මේ සංඛ්‍යාව හැදුන ආකාරය තමයි ඔකට මේ උදාහරණයක් වශයෙන් මම පෙන්නලා දීලා තියෙන්නේ. ඊළඟ එක තමයි අෂ්ටමය සංඛ්‍යා. අෂ්ටමය සංඛ්‍යා කියන්නේ සමහර අවස්ථාවලදී පරිගණකවල භාවිතා කරන සංඛ්‍යා ක්‍රමයක්. මෙන්න මේකෙදී අපි බලමු විශේෂතා බලමු. භාවිතා වන සංකේත බිඳුවේ සිට කී දක්වාද? 7 දක්වා. මෙතන පුතේ වැරදීමක් තියෙනවා 8 නෙවෙයි. බිඳුවේ සිට
7 දක්වා තමයි මේ භාවිතා වන සංඛ්‍යා ටික තියෙන්නේ. ඉතින් විශාලම සංඛ්‍යාව කීයද? 8 නෙවෙයි පුතේ. කීයද? 7. ඉතින් පාදේ ඇවිල්ලා 8 පාදය උදාහරණයක් ගත්ත බලමු අපි. කීයද? 54යි 67 කියන එක අයිති වෙන්නේ අෂ්ටමයේ සංඛ්‍යාවලට. ඒක විහිදුවලිය තමයි මේ පුතේ ඔයාලට පේන්න තියෙන්නේ. ඊළඟට බලමු අපි සද්දශමයේ සංඛ්‍යා. සද්දශමයේ සංඛ්‍යාත් පුතේ අර කලින් කිව්ව විදිහටම ඇතම් අවස්ථාවලදී තමයි භාවිතා වෙන්නේ. මෙන්න මේකත් පරිගණකවලදී භාවිතා වන සංඛ්‍යා ක්‍රමයක්. හරි මේක ඉදන් තමයි පුතේ විශේෂ ලක්ෂණ කිහිපයක්ම දින අපි ඒව බලමු. මේකෙත් භාවිතා වෙන සංකේත තියෙන්නේ කොහොමද? බිඳුවේ සිට 9 දක්වා තියෙනවා. 9 ඉඳන් පුතේ මොකක්ද තියෙන්නේ? සංකේත කිහිපයක් තියෙන ඉංග්‍රීසි අකුරු වලින් එක දාලා තියෙනවා. ඒ කියන්නේ 10 අපි කලින් කතා කරා. ඒ විදිහට තමයි මෙන්න මේ කියන භාවිතා වන සංකේත කිහිපය. එතකොට විශාලම සංකේතය මේක F. F කියන්නේ පුතේ කීයද? 15. ඒ පාදේ මොකද්ද මේකේ? 16. උදාහරණයක් ගන්න බලන්න පුතේ 5A C. ඒ කියන්නේ පුතේ කීයද? 10. ඒ විදිහට පුතේ ටික විහිදුවලිය ගත්තා පුතේ මෙහම පස්සේ මෙන්න මේ විදිහට අපිට ඒක දකින්න පුළුවන්. අපි දැන් පාඩමට අදාළව නෝට් එක ලියා ගමු. මුලින්ම පුතේ ලියා ගන්න පාඩමේ නම. පරිගණකයෙහි දත්ත නිරූපණය. ඊළඟට අනුමාත්‍රකාවල් ලියා ගන්න. පරිගණකය තුල දත්ත සහ මෘදුකාංග නිරූපණය කරන ආකාරය. ඒකට ලියා ගන්න පරිගණකය විසින් හඳුනාගත හැකි වන පරිදි පරිගණකය විසින් හඳුනාගත හැකි වන පරිදි දත්ත සහ මෘදුකාංග යම් විශේෂ ආකාරවලට සංකේත කළ යුතුයි. මිනිසාට තේරුම් ගත හැකි ආකාරයට පවතින දත්ත අකුරු, ඉලක්කම්, ඡායාරූප යනාදිය පරිගණකයට තේරුම් ගත හැකි ආකාරයේ විශේෂ සංකේත ක්‍රමයකට හැරවිය යුතුය. සංඛ්‍යා, අක්ෂර සහ බහුමාධ්‍ය දත්ත පරිගණකයට තේරුම් ගත හැකි ආකාරයට
පරිගණකයට තේරුම් ගත හැකි ආකාරයට සකස් කිරීම සඳහා විශේෂ සංකේතකරණ ක්‍රම භාවිතා කරයි. ඊළඟට පුතේ තව ලියාගන්න මාතෘකාවක් සංඛ්‍යාංක දත්ත නිරූපණය. ඒකට ලියාගන්න වර්තමානයේ භාවිතා වන පරිගණක බොහොමයක් සංඛ්‍යාංක පරිගණක වේ. වර්තමානයේ භාවිතා වන පරිගණක බොහොමයක් සංඛ්‍යාංක පරිගණක වේ. සංඛ්‍යාංක පරිගණකවල පරිපතයන්ට තේරුම් ගත හැක්කේ අවස්ථා දෙකක් පමණි. එනම් සුවිචයක් ඔන් අවස්ථාව හෝ ඕෆ් අවස්ථාව විද්‍යුත් ආරෝපණයක් තිබෙන අවස්ථාව හෝ නොමැති අවස්ථාව, කාන්දම් බලයක් ඇති අවස්ථාව හෝ නොමැති අවස්ථාව. ආලෝකය පරිවර්තනය වන අවස්ථාව හෝ පරිවර්තනය නොවන අවස්ථාව වැනි අවස්ථා දෙකක් පමණි. එබැවින් මෙම පරිගණක දිවිමය පරිගණක ලෙස හැඳින්වේ. දිවිමය පරිගණකවලදී එම අවස්ථා දෙක නිරූපණය කිරීම සඳහා බිංදුව සහ 1 යොදා ගනී.
බිඳුව සහ එක යොදා ගනී. ඒ අනුව මිනිසාට තේරුම් ගත හැකි අකුරු ඉලක්කම් සහ අනෙකුත් සියලුම සංකේත නිරූපණය කිරීම සඳහා බිංදුව සහ එක යොදාගෙන සකස් කර ඇති සංකේත පරිගණකවලදී භාවිතා වේ. උදාහරණ වශයෙන් ඉංග්‍රීසි භාෂාවේ කැපිටල් A අකුර නිරූපණය කිරීම සඳහා බිංදුව 1 සංකේතයද භාවිතා වේ. අර්ථකථනයකින් ලියන්න. බිංදුව සහ එක සංඛ්‍යාංක හෙවත් ද්විමය සංඛ්‍යාත හෙවත් බිට්ස් ලෙස හැඳින්වේ. සියලුම පරිගණක දත්ත නිරූපණය කරනුයේ බිට් කිහිපයක් යොදාගෙන සකස් කර ඇති සංකේත සමූහයක් භාවිතා කිරීමෙන් දත්ත නිරූපණය කිරීමේ කුඩාම ඒකකය බිට් ලෙස හැඳින්වේ. වර්තමාන පරිගණකවල බහුලව භාවිතා වන ASCII සංකේත ක්‍රමය අනුව අකුරු ඉලක්කම් සහ වෙනත් සංකේතයක් නිරූපණය කිරීම සඳහා
බිට් 8ක් යොදා ගනී. බිට් 8ක් යොදා ගනී. බිට් 8ක් යොදා ගනී. එසේ බිට් 8ක් යොදාගෙන සකස් කළ සංකේතයක් බයිට් එකක් ලෙස හැඳින්වේ. පරිගණකයක ගබඩා කරනු ලබන විවිධාකාර ගොනුවල ප්‍රමාණය සහ පරිගණකයේ ප්‍රධාන මතකයේ සහ ද්විතීයික ගබඩා මාධ්‍යයන්හි ධාරිතාවය මැනීම සඳහා බයිට් මූලික ඒකකය ලෙස යොදා ගනී. බයිට් මූලික ඒකකය ලෙස යොදාගෙන සකස් කර ඇති දත්තවල ප්‍රමාණය සහ ගබඩා මාධ්‍යවල ධාරිතාවය මැනීම සඳහා භාවිතා කරන අනෙකුත් මිනුම් ඒකක පහත පරිදි විස්තර කළ හැක. මෙන්න මේ ටික ලියාගන්න. හරි. ඊළඟට ලියාගන්න අලුත් මාතෘකාවක් සංඛ්‍යා පද්ධතියක් යනු කුමක්ද? එකට ලියාගන්න. විවිධ අගයන් ප්‍රකාශ කිරීම සඳහා යොදා ගන්නා සංඛ්‍යාක්‍රම සංඛ්‍යා පද්ධති ලෙස හැඳින්වේ. උදාහරණ වශයෙන් යම් අයෙකු
තමන්ගේ වයස අවුරුදු 25 ලෙස ප්‍රකාශ කරන්නේ දෙක සහ පහ යන සංකේත යොදාගෙනයි. එම සංකේත සඳහා නියම කරන ලද අගයන් තිබීම නිසාත් ලියන අනුපිළිවෙල අනුව අගයක් තිබීම නිසාත් මෙම සංකේත කිහිපයක් සම්බන්ධ කර දැක්වීම තුළින් අගයක් ප්‍රකාශ කිරීමට හැකිය. අප එදිනෙදා භාවිතා කරන සංඛ්‍යා පද්ධතිය දශමක සංඛ්‍යා ලෙසත් පරිගණකවලදී බහුලව භාවිතා වන සංඛ්‍යා දිවිමය සංඛ්‍යා ලෙසත් හැඳින්වේ. සංඛ්‍යා පද්ධති වර්ග මාතෘකාව සංඛ්‍යා පද්ධති වර්ග ඒක යටතේ මෙන්න මේ දෙක ලියා ගන්න. ඊට පස්සේ ලියා ගන්න මේ ටික ලියා ගන්න පුතේ උදාහරණ ඊළඟ ලියා ගන්න මාතෘකාවක් සංඛ්‍යා පද්ධති ඊට පස්සේ මෙන්න මේ chart එක ඇඳ ගන්න පුතේ.
හරි. ඊළඟ ලියා ගන්න මාතෘකාව දශමය සංඛ්‍යා. දශමය සංඛ්‍යා. දශමය සංඛ්‍යා. ඒක පුතේ ලියා ගන්න. අප සාමාන්‍යයෙන් භාවිතා කරන අප සාමාන්‍යයෙන් භාවිතා කරන සංඛ්‍යා ක්‍රමය මේ නමින් හැඳින්වේ. මෙය හින්දු අරාබි සංඛ්‍යා වශයෙන්ද හඳුන්වනු ලැබේ. මෙම සංඛ්‍යා ක්‍රමයේ විශේෂ ලක්ෂණ පහත පරිදි දැක්විය හැක. මෙන්න මේ ටික උදාහරණෙත් එක්ක ලියා. ඊළඟ එක ලියා ගන්න. දිවිමය සංඛ්‍යා. ඒක ලියා ගන්න. පරිගණකවලදී බහුලව භාවිතා වන සංඛ්‍යා දිවිමය සංඛ්‍යා වශයෙන් හැඳින්වේ. මෙම සංඛ්‍යා ක්‍රමයෙහි විශේෂ ලක්ෂණ පහත පරිදි දැක්විය හැක. මෙන්න මේ තියෙන විශේෂ ලක්ෂණ ටිකක් ලියා ගන්න. හරි. ඊළඟට ලියා ගන්න මාතෘකාව අෂ්ටමය සංඛ්‍යා. ඒකට ලියා ගන්න. ඇතම් අවස්ථාවන්හිදී පරිගණකවල භාවිතා වන සංඛ්‍යා ක්‍රමයකි. මෙම සංඛ්‍යා ක්‍රමයෙහි විශේෂ ලක්ෂණ පහත පරිදි දැක්විය හැක. මේක පුතේ ලක්ෂණ ලියා ගන්න. මේක පුතේ 8 කියන සංඛ්‍යාව ලියා ගන්න එපා. 1 2 3 4 7න් භාවිතා වෙන සංකේත ටික 7න් අවසන් කරන්න. ඒ වගේ තමයි සංකේතයේ විශාලතම සංකේතය 8 නෙවෙයි පුතේ 7 ගේ ලියා ගන්න. ඒ දෙක පොඩ්ඩක් හදා ගන්න. හරි. ඊළඟට පුතේ ලියා ගන්න මාතෘකාව සද්දශම සංඛ්‍යා.
සද්දශමය සංඛ්‍යා. සද්දශමය සංඛ්‍යා. ඒකට ලියා ගන්න. ඇතම් අවස්ථාවන්හිදී පරිගණකවල භාවිතා වන සංඛ්‍යා ක්‍රමයකි. මෙම සංඛ්‍යා ක්‍රමයේ විශේෂ ලක්ෂණ පහත පරිදි දැක්විය හැක. ඒකෙත් තිබුණු ලක්ෂණ ටික මේ දීලා තියෙන විදිහට ලියා ගන්න. හරි. පුතේ අනිත් කොටස අපි අනිත් දවසේ අපි ඒ ටික කතා කරමු.